සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවෙහි සදැහැති දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ ගණේ මුල්ල උළු කඩේ හන්දිය අංක 158න් ඊ නිවසේ පදිංචි වෛද්‍ය කල්යාණි රත්නායක මහත්මාව, නිමල් රත්නායක මහත්මයා ඇතුළු පින්නතුල්ලා තමයි අද මේ දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් පින්වත් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනයෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාව ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසුරු කරගෙන පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි කියලා දායක පින්නතුල්ලා මතක් කරලා තියෙනවා. ඒ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය මාතෘකා ස්ථානයේ තබාගෙන මේ දේශනාව කාලේ පමණින් සිද්ධ කරන්නට අපි අපේක්ෂා කරනවා. පින්නතුනේ, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ අපි යා යුතු මඟ. ඇත්තටම මේ මාර්ගය නොවරදින මාර්ගයක්. කිසිම කෙනෙකුටම කිසිම ආගමක ඕනෑම කෙනෙකුට මොන විදිහකටවත් චෝදනා කරන්න බැරි අංග 8කින් යුක්ත පිවිතුරු මාර්ගයක්. ඉතින් මේ මාර්ගය පිළිබඳව අපි හොඳට දැන ගැනීම අත්‍යවශ්‍යයි. පින්නතුනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කිව්වහම සමහර අය හිතනවා ගිහි අයට එක ආර්ය අෂ්ටාංග මාර්ගය, පැවිද්දන්ට තවත් මාර්ගයක් තියෙනවා කියලා බොහෝ අයගේ අදහසක් තියෙනවා. ඒක වැරදි අදහසක්. ගිහි පැවිදි දෙපක්ෂයේම යා යුතු එකම මඟ තමයි මේ සම්මා දිට්ඨිය ආදී අංග 8කින් යුක්ත මේ මධ්‍යම මාර්ගය.
කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් එහෙනම් මේ ගිහියන්ගේ පැවිද්දන්ගේ තියෙන වෙනස මොකක්ද කියලා. මොකද එකම මගේ නම් යන්නේ. ඉතින් මේ ගිහියන්ගේ පැවිද්දන්ගේ මොකක්ද වෙනස කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. වෙනස තමයි හරියට මහානකමක් කරන කෙනෙකුගේ ගමන ශීඝ්‍රගාමී. ගිහි ජීවිත ගත කරන අය පංචකාම සම්පත්තිය විඳින්මින් යන මේ ගමන මන්දගාමී. ඕක තමයි වෙනස. වෙන වෙනසක් මේකේ ඇත්තේම නැහැ. එහෙමනම් පින්නතුනේ අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව කාලේ පමණින් කතා කරමු. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පමණක් නෙවෙයි ඊළඟට ලැබෙන සම්මා ඥාන සම්මා විමුක්ති කියන මේ අංග 10ම පිළිබඳව කාලේ පමණින් අපි කරුණු ටිකක් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනිම අංගය තමයි සම්මා දිට්ඨි. පින්නතුල දන්නවා සම්මා දිට්ඨියට එන්නේ නැතුව කවදාකවත් සම්මා සංකප්ප සම්මා වාචා මොනම අංගයක්වත් දිනු කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ සම්මා දිට්ඨිය කියන එක ප්‍රධානම අංගය. ඒක අපි තේරුම් ගන්නට ඕන. එතකොට මේ දිට්ඨි කියන චෛතසිකය අපි කොටස් දෙකකට බෙදුවොත් මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ පින්නතුල මේවා පිළිබඳව හොඳට දන්නවා. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මෙලෝ පිළිගන්නේ, පරලෝ පිළිගන්නේ, කරන පින්කම් වල විපාක පිළිගන්නේ, දිව්‍ය ලෝක පිළිගන්නේ, අපාය පිළිගන්නේ, ඒ කියන්නේ ඕපපාතික සත්වයෝ ඉන්නවා කියලා පිළිගන්නේ. යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රහ්මරු ඉන්නවා කියලා පිළිගන්නේ. මෙන්න මේ පිළිගැනීමට කියනවා මිත්‍යා දෘෂ්ටිය. පින්නතුනි මේ මිත්‍යා දෘෂ්ටිය හරීම භයානකයි. පින්නතුල දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපට කියලා දෙන භයානකම අකුසල් පහක් තියෙනවා. ඒවට කියනවා ආනන්තරීය පාප කර්ම කියලා. මේ ආනන්තරීය පාප කර්ම පහ සිද්ධ වුණොත්, පහෙන් එකක් සිද්ධ වුණොත් ඊළඟ ජීවිතේ අපායට යන එක වළක්වන්න කාටවත් බෑ. ඒ කාන්තෙන් අපායට වැටෙනවාමයි. ඒක ආනන්තරීය. ඊළඟ ජීවිතේ වැටෙනවාමයි. හතරක් නෑ. එතකොට පින්නතුනේ ඒක තමයි භයානකම අකුසල පහ. ඒ කියන්නේ අම්මා මැරීම, තාත්තා මැරීම, රහතන් වහන්සේ මැරීම, බුදුරජාණන් වහන්සේගේ ලේසිල වීම සහ සංඝ බේදේ. පින්නතුනි ඊටත් වඩා භයානකයි මේ නියත මිත්‍යා දෘෂ්ටිය. හැබැයි මේකේ තියෙන වෙනස තමයි ආනන්තරීය පාප කර්ම සිද්ධ වුණොත් කෙලින්ම අපායට යන එක වළක්වන්න මොන විදිහකටවත් බෑ. හැබැයි මේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත පුජ්‍යලයාට ඒ දෘෂ්ටි අයින් කරගත්තොත් ඒ අනතුරු නැති කරගන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඒ අනතුරු නැති කරගත්තේ නැත්නම් අර ආනන්තරීය පාප කර්මයට වඩා භයානක දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. දැන් හිතලා බලන්න පින්නතුනි නැවත උපදින්නේ නැහැ කියලා කෙනෙකුගේ දෘෂ්ටියක් තියෙනවා නම් එයාට ඕන දෙයක් කරන්න පුළුවන් නේද? සත්තු මරන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්, ලෝකයේ තියෙන ඕනම පාප කර්මයක් කරන්න පුළුවන්. මේ ඉන්නකම් විතරනේ. දැන් හිතන්න අපිට එහෙම දෘෂ්ටියක් තිබ්බොත් එහෙනම් අපි බනහන්නේ නැහැ. එහෙමනම් අපි මහානදම් පුරයිද? ඒ ඉතින් මහානදම් පුරලා ඇති වැඩක් නැහැ නේද? මෙතනින් එහාට මේක නැත්තම් මේ මුකුත් කරන්න ඕනේ නැහැ. හොඳට කාලා බිලා ඉන්න එකයි තියෙන්නේ. නමුත් අපි දන්නවා නැවත උපතක් ඒකාන්තයෙන්ම තියෙනවා. එහෙමනම් මේ නියත මිත්‍යා දෘෂ්ටිය ඇතිවෙන්න ප්‍රධානම හේතුව තමයි පින්නතුනි ධර්මය පිළිබඳව තියෙන අනවබෝධය.
ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැහැ. ඉතින් එහෙමනම් මේ ධර්මයේ පිළිබඳව සැක කරන ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය තමයි මේ මිත්‍යා දෘෂ්ටිය ලියලන්න ප්‍රධාන හේතුව. මම එක දෙයක් කියන්නම්. මේ ධර්මය පිළිබඳව නම් කිසිම සැකයක් සංකාවක් තියාගන්න එපා. මොකද පින්නතුල්ලාට බොහොම විවෘතව මේ ධර්මයේ තුරට ප්‍රවේශ වෙලා ඕනම සූත්‍රයක් පින්නතුනි කියවන්න පුළුවන්. ඒ කිසිම තැනක පැටලිලි සහගත දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. එහෙමනම් දැන් මේ මිත්‍යා දෘෂ්ටිය නැති කරන්නත් පුළුවන් සම්මා දිට්ඨියට ඇවිල්ලා. යහපත් දැක්මට ඇවිල්ලා තමයි මේ මිත්‍යා දෘෂ්ටිය අපිට නැති කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් ඒ සඳහා පින්නතුනේ අපිට ශ්‍රී සද්ධර්මයේ හොඳට ලැබෙන්න ඕන. ඒ සඳහා ඉතින් කල්යාණ මිත්‍ර ඇසුරකුත් ඕන. ඒ ශ්‍රී සද්ධර්මයේ හොඳට ලැබෙනකොට අපිට ඔන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ ප්‍රසාදයේ මුල් කරගෙන අපි දිගින් දිගට නුවණින් මෙනෙහි කරනකොට මේ ධර්මයේ තුල අපට ඔන්න යථාර්ථයේ ටික ටික අවබෝධ වෙන්න පටන් ගන්නවා. එහෙමනම් මෙන්න මේ සම්මා දිට්ඨිය ඊටාම වැදගත් දෙයක්. මේ දෘෂ්ටිය මේ දැක්ම නැතුව අපට එක අංගලක් මේ ධර්ම ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ සම්මා දිට්ඨිය කියන එකත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ අර මුලින් කියපු මිත්‍යා දෘෂ්ටිය අනිත් පැත්ත. මෙලෝ පිළිගන්නවා, පරලෝ පිළිගන්නවා, කර්ම විපාක පිළිගන්නවා, පින්පව් පිළිගන්නවා, දිව්‍ය ලෝක අපාය පිළිගන්නවා, යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රහ්මණු ලෝකෙ ඉන්නවා කියලා පිළිගන්නවා. මෙන්න මේ පිළිගැනීමට කියනවා සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ පින්නතුනි දුක පිළිබඳව දන්නවා. දුක අවබෝධ කළ යුතුයි කියලා දන්නවා. දුකට හේතුව දන්නවා, සමුදය කියලා. නිවන පිළිබඳව අවබෝධයක් තියෙනවා. නිවන දැකීමට වැඩි යුතු මාර්ගය පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ දුක අවබෝධ කළ යුතුයි, සමුදය තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතුයි, නිවන සාක්ෂාත් කළ යුතුයි, මාර්ගය වැඩි යුතුයි කියලා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එහෙමනම් හොඳට මතක තියාගන්න මේ සම්මා දිට්ඨිය ඉස්සරහට යන්නේ තව මාර්ගාංග දෙකක් එක්ක අත්වැල් බැඳගෙන. ඒ මාර්ගාංග දෙක තමයි සම්මා වායාම, සම්මා සති. එතකොට බලන්න අවබෝධයේ තියෙනවා, වීරිය තියෙනවා, සතිය තියෙනවා. මේ තුන් දෙනත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. ඒක පින්නතුලට මේ දේශනාව අහනකොට තේරෙයි. එහෙමනම් මේ සම්මා දිට්ඨිය අපි නැවත නැවත කියන්නේ මේක දියුණු කරගන්නට ඕන. මොකද සම්මා දිට්ඨියක් නැතුව සම්මා සංකප්පයක් වැඩෙන්න විදිහක් නැහැ. සම්මා වාචා වැඩෙන්නේ නැහැ. කෙනෙකුගේ සීලවන්තකමක් නියම විදිහට බලාපොරොත්තු වෙන්න බෑ සම්මා දිට්ඨියට එන්නේ නැතුව. එයාගේ කර්මඵලයේ පිළිබඳ විශ්වාසයක් නැත්නම් කොහොමද හොඳට සීල් රකින්නේ? එහෙමනම් හොඳට සිල් රකින්න ඉස්සෙල්ලාම සම්මා දිට්ඨියට එන්න ඕන. දැන් පින්නතුල දැකලා ඇති මේ සමාජයේ බොහෝ දෙනා සීලවන්තයන් කරන්න කොච්චර අය මහන්සි ගන්නවද? මම දැකලා තියෙනවා තාප්පවල බැනර් ගහලා තියෙනවා පන්සිල් සුරකින සමාජයක් බිහි කරමු කියලා. ඔයත් දැකලා ඇති. පින්නතුනි සමහර විට ওই බැනර් එක දාන කෙනා බීලා හැම තමයි ඔක දාන්නේ.
අර බලන්න. ඒ කියන්නේ හරියට ඔළුව හැදිලා නැහෙනේ. ඔළුව හැදෙන්නේ නැතුව අතපය බඩකට හදන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඔළුව හැදුවොත් තමයි ඊටු ඒවා හදන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ වගේ තමයි සම්මාදිට්ඨියට පමුණුවන්නේ නැතුව අපි මේක රකින්න කියලා කොච්චර කෑ ගහලා කිව්වත් මේක රකින්න කෙනෙක් නැහැ. ඒකනේ දැන් ගොඩාක් අය කියන්නේ. අනේ ඉතින් මේ රටේ බණ නම් කියවෙනවා. ඊළඟට මේ දුස්සීලකමේ ආදීනව ඕන තරම් කියවෙනවා. ඒ වුණාට ඉතින් ඔහේ ප්‍රාණඝාතයේ විදියටම යනවා. අදත්තාදානේ විදියටම ගලාගෙන යනවා. අනිත් වැරදිත් ඒ විදියටම යනවා. ඒකට හේතුව සම්මාදිට්ඨියට එනකම් පින්නතුනේ ඔය කොහොම තමයි. අපි ඒක තේරුම් ගන්නට ඕන. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඊටාම වැදගත් දෙයක්. ඔන්න සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙනකොට ඔන්න සම්මා සංකල්පයට එන්න පුළුවන්. එතකොට මේ සම්මා සංකප්ප කියන එකත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මිත්‍යා සංකප්ප, සම්මා සංකප්ප. මිත්‍යා සංකප්ප කියන්නේ මොකද්ද? මිත්‍යා සංකල්ප කියලා කියන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා, තව ඉතින් අනේක විද අකුසල විපාක, අකුසල කර්මයන් පිළිබඳව තියෙන සංකල්පනා. ඉතින් මේවා තමයි මිත්‍යා සංකප්ප. ඉතින් මේවා දුරු කරන්න අර සම්මාදිට්ඨියට ඇවිල්ලා සම්මා සංකප්පය දිනු කිරීම තුළින් තමයි මිත්‍යා සංකප්ප අයින් කරන්න පුළුවන්. හැබැයි මේ මිත්‍යා සංකප්ප අයින් කරන්න අර තුන් දෙනා අත්වල බැඳගෙන එන්න ඕනේ. මොනවද? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. පින්නතුලට මේක තවත් ටිකක් පැහැදිලි වෙන්න මම කියන්නම්. දැන් මේ පින්නතුල දන්නවා සතිපට්ඨාන සූත්‍රය. මේ මහා සතිපට්ඨාන සූත්‍රය අති විශේෂ සුවිශේෂී දේශනාවක්. ඇයි එහෙම කියන්නේ? මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කරපු නැති දෙයක් මෙතන දේශනා කරලා තියෙනවා. මොකක්ද මේ දේශනා කරලා තියෙන්නේ? මම මගේ ශ්‍රාවකයන්ට අප වෙනවා මේ සතර සතිපට්ඨාන හොඳට වැඩුවොත් කෙනෙකුට දින 7න් උනත් නිවන් දකින්න පුළුවන් කියලා උන්වහන්සේ අවධාරණය කරනවා. වෙන කිසිම තැනක එහෙම දේශනා කළා නැහැ. හැබැයි ඒ සතිපට්ඨාන සූත්‍රයේම බුදුන්වහන්සේ ඊට කලින් කරුණු තුනක් දේශනා කරනවා. මහණෙනි මේ කරුණු තුන නැතුව සතිපට්ඨාන දිනු කරන්න බෑ. මොනවද ඒ කරුණු තුන? ආතාපි සම්පජානෝ සතිමා. ඒක බලන්න මේවා කොච්චර සම්බන්ධයිද කියලා. ආතාපි කියලා කියන්නේ ඇත්තට වීරිය. ඒ කියන්නේ සම්මා වායාම. සම්පජානෝ කියලා කියන්නේ අවබෝධයේ ප්‍රඥාව නැත්තම් සම්මා දිට්ඨිය. සතිමා කියලා කියන්නේ සිහිය නැත්තම් සම්මා සතිය. අර බලන්න. මේ තුන් දෙනා එකටමයි යන්නේ. මේ තුන් දෙනා අත්වල බැඳගෙන ගියොත් තමයි අපිට මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකප්ප අයින් කරන්න පුළුවන්. එතකොට පින්නතුනේ දැන් මේ සම්මා සංකප්පත් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. ලෞකික සම්මා සංකප්ප, ලෝකෝත්තර සම්මා සංකප්ප කියලා. ලෞකික සම්මා සංකප්ප කියලා කියන්නේ කරුණාව, මෛත්‍රිය, මුදිතාව මෙන්න මේ වගේ දේවල්. ලෝකෝත්තර සම්මා සංකප්පය කියලා කියන්නේ ඉතින් ඇත්තටම පංච උපාදානස්කන්ධය මුල් කරගෙන මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය පිළිබඳව සංකල්පනා. පින්නතුනි හොඳට මතක තියාගන්න ලෞකික පැත්ත දියුණු කරගන්න නැතුව ලෝකෝත්තර පැත්ත හදාගන්න බෑ. ඒ කියන්නේ මෛත්‍රියක් ගෑවිලාවත් නැත්තම්, මුදිතාවක් කියන එක දන්නේවත් නැත්තම්,
කරුණාවක් පිළිබඳව කිසිම අදහසක් නැත්තම් ඒ අය කොහොමද පින්නතුනි අරක අනිත්‍යයි මේක අනිත්‍යයි කියලා කටින් කිව්වට මේ ලෝකෝත්තර සම්මා සංකප්ප දියුණු කරගන්නේ. අද සමහරුන්ට තියෙනවා ලෞකික සම්මා සංකප්ප නැහැ. හැබැයි ලෝකෝත්තර සම්මා සංකප්ප තියෙනවා. ඒක වෙන්න පුළුවන්ද? ඒක කිසිසේත්ම වෙන්න බෑ. මොකද මුලින් හැදෙන්න ඕනේ මනුස්ස ධර්ම. මනුස්ස ධර්ම සම්පූර්ණ වුණාට පස්සේ තමයි පින්නතුනි උත්තරී මනුස්ස ධර්ම ලබන්නට පුළුවන්. මනුස්ස ධර්මයක්වත් නැතුව කොහොමද උසස් ගුණ ධර්ම දියුණු කරන්නේ? ඒක කරන්න බෑ. දැන් අද බොහෝ දෙනා අපට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ නිතරම කතා කරොත් අහවලා පංචස්කන්ධය ගැනමයි කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයමයි කටේ තියෙන්නේ. හැබැයි පුදුමාකාර ඊර්ෂ්‍යා සහගත සිතක් තියෙන යාට ඊළඟට මෛත්‍රිය කරුණාව ගෑවිලාවත් නැහැ. ඉතින් කරුණු සහිතව කියනවා. එතකොට කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන් මේ මාර්ගය පිළිබඳව. ඇයි මෙච්චර ධර්මයේ දැනගෙන මේක කරන්නේ නැත්තේ? පින්නතුනි මොනවා හරි පොතකින් අහලා බණකින් අහලා පාඩම් කරගෙන ගිරව් වගේ අරක අනිත්‍යයි මේක අනිත්‍යයි කිය ඉන්න පුළුවන්. හැබැයි දහම වැඩෙන්නේ නැහැ එතන. එහෙමනම් මුලින් මේ කියන ලෞකික පැත්ත දිනු වෙන්න ඕන. එහෙනම් බලන්න මේ ලෝකෝත්තර පැත්ත වගේම හරියම වැදගත් පැත්තක් තමයි මේ ලෞකික පැත්ත. මොකද ලෞකික පැත්ත හැදෙන්නේ නැතුව ලෝකෝත්තර පැත්තට එන්න විදිහක් නැහැ. එහෙනම් දැන් පින්නතුලට තේරෙනවා සම්මා සංකප්ප. එහෙනම් මෙතනදිත් මේ සම්මා දිට්ඨියෙන් මේක තේරුම් ගන්නවා. සම්මා සතියෙන් මෙන්න මේ කියන මිත්‍යාවන් අයින් කරන්න ඒ සිහිය හොඳට විතර වැඩ කරනවා. සම්මා වායාමෙන් උත්සාහයෙන් ඒවා අයින් කරනවා. ඒතර මේ තුන් දෙනා අත්වැල් බැඳගෙන යන්න ඉස්සරහට. සම්මා සංකප්ප. ඊළඟට පින්නතුනේ සම්මා වාචා. සම්මා වාචා කියන එකත් අපි බෙදමු කොටස් දෙකකට මිත්‍යා වාචා සම්මා වාචා. මිත්‍යා වාචා කියලා කියන්නේ මොනවද? මිත්‍යා වාචා කියලා කියන්නේ ඇත්තටම බොරු කියනවා, කේලාම් කියනවා, හිස් වචන කියනවා, පරුෂ වචන කියනවා. මෙන්න මේ ස්වභාවය තමයි මිත්‍යා වාචා. සම්මා වාචා කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. එහෙමනම් මේ මිත්‍යා වාචාවත් අයින් කරන්න ඕන සම්මා දිට්ඨියට ඇවිල්ලා. දැන් බලන්න උඩින් එහෙම් මෙහෙන් අතපත ගන්න පුළුවන් වචනේ සංවර කර ගන්නවා කියලා. හැබැයි නියම සම්මා දිට්ඨියට ආවේ නැත්නම් පරිපූර්ණ වශයෙන් මේ සම්මා වාචාව සම්පූර්ණ කරන්න බෑ. එතකොට දැන් මිත්‍යා වාචා පින්නතුලට පැහැදිලි. දැන් මිත්‍යා වාචා වලට තමයි මේ සමාජයේ තැනක් තියෙන්නේ. මොකද ප්‍රතිපත්ති පුරනවා කියන එක උඩුගම් බලා යනවා වගේ වැඩක්. අනිත් පැත්ත ඉතින් අර පහළට ගලන ගඟ වගේ තමයි. ඉතින් ඔහේ ගලාගෙන යනවා. දැන් මම එහෙම කිව්වේ දැන් බලන්න මේ ධර්මයේ කතා කරන අයට මේ සමාජයේ තැනක් තියෙනවද? තැනක් නෙවෙයි පින්නතුණි අය කොන් කරනවා. හැබැයි මිත්‍යා වාචාවන්ට ලොකු තැනක් තියෙනවා. දවසක් එක මහත්තයෙක් මට කියනවා එයාගේ ආයතනේ ඔය එක චාරිකා යනවා ට්‍රිප් යනවා. යනකොට සමහර අවස්ථාවල එයා යන්නේ නැහැ ගමන් වලට. මට කිව්වා මම යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ හේතුව මට සල්ලි නැති වුණා මම යන්නේ නැහැ. හැබැයි අපේ ආයතනයේ අය මම යන්නේ නැත්තම් ගමන් යන්නේ නැහැ. ඉතින් සල්ලි දීලා හරි ඒගොල්ලෝ අතින් සල්ලි දාලා හරි මාව එක්කන් යනවා. මං ඒ වෙලාවක මහත්තයාට ඉතින් ගොඩක් ආදරේ වගේ මිනිස්සු කියලා. එතකොට මේ මිනිස්සයා මට කියනවා ඔය ඉතින් මම ඉල්ල කැඩෙන්න විහිළු කතා කියනවනේ. අන්න බලන්න පින්නතුනේ මිත්‍යා වාචා සල්ලි දීලා අරගෙන යනවා. සම්මා වාචා ඔහම අරගෙයිද?
කවදාවත් නැහැ. සම්මා වාචා වලට එහෙම තැනක් නැහැ. ඒතර ඒක තමයි සමාජයේ ස්වરૂපය. දැන් සමහරු කියන්නේ ඉතින් මේ කොහොමද ඉතින් විහිළුවක්වත් කරන්නේ නැතුව ඉන්නවා කියන්නේ ඒක මහා අමාරු වැඩක් නේ. දැන් ඔය පිසුනා වාචා ගැන කියනකොට කියනවා විහිළුවක්වත් කරන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා. එහෙම කියන්නේ පින්නතුනේ නියම විදිහට සම්මාදිට්ඨියට ඇවිල්ලා නැහැ. මේ බෞද්ධයා කියන කෙනා කෙලින්ම සම්මාදිට්ඨියට එනවා කියලා කියන්න බෑ. කොච්චර බෞද්ධයෝ ඉන්නවද? මිත්‍යා දෘෂ්ටිකයෝ. සමහරව ඉන්නවා අපිට සංඝයාට බොහෝම ආදරේ හොඳට සලකනවා. සංඝයාත් එක්කමයි ඉන්නේ. ඒ වගේ මහත්යෙක් දවසක් මට කියනවා අපිට බොහෝම සමීප කෙනෙක්. අනේ ස්වාමීන් වහන්සේ මම ඔය අපාය පිළිගන්නේ නෑනේ. දිව්‍ය ලෝක පිළිගන්නේ. අවුරුදු ගණනාවක් අපි ඇසුරු කරපු කෙනා. ඉතින් මට හරි පුදුමයි. මං කව මහත්තයා මේක මේ මිත්‍යා දෘෂ්ටියක් නේ. ඉතින් මං එතුමාට ඒක පහදලා දුන්නා. මං අහුවා එතකොට කොහෙද දිව්‍ය ලෝක අපාය තියෙන්නේ? මේ ඔක්කොම තියෙන මෙහෙලු. දැන් දුප්පත් කෙනෙක් ඉන්නවා නම් අසරණ කෙනෙක් ඉන්නවා නම් ඒක අපාය. පොහොසත් කෙනෙක් ඉන්නවා නම් එතන තමයි දිව්‍ය ලෝකේ. ඔන්න එයාගේ දැක්ම. එතකොට බලන්න පින්නතුනේ මේ දෘෂ්ටියට මේ සම්මාදිට්ඨියට හරියට එන්නකන් එක එක ප්‍රශ්න තියෙනවා. එහෙනම් දැන් අපි බලමු දැන් පින්නතුලට පැහැදිලි මිත්‍යා වාචා. සම්මා වාචා කියන එකේ ලෞකික පැත්ත තමයි ඔන්න අවවාද කරනවා. සමගියේ වටිනාකම කියනවා. ඊළඟට එකට වැඩ කිරීමේ වටිනාකම, ඉවසීමේ වටිනාකම මේ විදිහට අවවාද අනුශාසනා කරනවා. මේක ලෞකික පැත්ත. ලෝකෝත්තර පැත්ත තමයි ඇත්තටම හොඳට පින්නතුනි මේ වචී සුචරිතය ආරක්ෂා කරනවා. වචී දුස්චරිතය අයින් කරලා අර විතක්ක ਵਿਚාරවල ඉඳලම, ඒ කියන්නේ වචනයක් ඇතුළේදී සකස් වෙන තැන ඉඳලම බොහොම සිහියෙන් මේ වචනය සංවර කරගන්නවා. ඒක පරම සීලයක්. ඒක ලෝකෝත්තර සම්මා වාචාවට වැටෙනවා. එහෙමනම් බලන්න අද අපි මේ වචනේ කොච්චර වරද්දගෙන තියෙනවද? පින්නතුනි පුංචි කියලා හිතන්න එපා බොරුවක්. බොරුවක් කියවෙනවා කියලා කියන්නේ අර සම්මාදිට්ඨියට හරියට ඇවිල්ලා නැහැ. ඒ දෘෂ්ටියට ආවනම් සම්මාදිට්ඨියට ආවනම් කීයටවත් බොරු කියවෙන්නේ නැහැ. දැන් බොහෝ දෙනා කියන්නේ මේ ඉඳලා හිටලා බොරුවක් කියවෙන එක තමයි ප්‍රශ්නේ. ඉතින් එහෙමනම් එයා නියම සම්මාදිට්ඨිකෙක් නෙවෙයි. ඇනෑන කියන්න ඕනේ සම්මාදිට්ඨිකයට. ඇනෑන කියන්න අවශ්‍ය නැහැ. ඉතින් එහෙමනම් සම්මාදිට්ඨියට එන්නමයි තියෙන්නේ. සම්මාදිට්ඨියට එනකොට අනිත් අංග ඒකාන්තයෙන් පරිපූර්ණ වෙනවා. ඒතර මේ සම්මා වාචා ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා හැටියට අපට වදාළේ සම්නිපතිතානං වූ භික්ඛවේ ද්වං කරණීයං. මහණෙනි එකතු වුණාම වැඩ දෙකක් තියෙනවා කරන්න. එකක් නිශ්ශබ්දව භාවනා කරන්න ඕන. එහෙම නැත්නම් ධර්මයේ පමණක් සාකච්ඡා කරන්න ඕන. දැන් මේ සම්මා වාචා සම්පූර්ණ කරනවා කියලා කතා නොකර ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කළා නැහැ. එහෙම දෘෂ්ටියක් ගන්න එපා. අපිට කතා කරන්න දේවල් තියෙනවා. පින්නතුල අහලා තියෙනනේ දස කතා. ඔන්න කතා කරන්න පුළුවන් කතා 10ක්. හැබැයි අපි දන්නේ මොන කතාද? අපි දන්නේ දෙතිස් කතා. ඒව නම් හොඳට පිළිටලා තියෙනවා. කියන්නේ නියම සම්මාදිට්ඨියට ඇවිල්ලා නැහැ කියන එක. දැන් බලන්න කතා කරන්න ඕන කතා 10. ඒ කතා 10 පින්නතුල දන්නවා. මමම මේ ස්ථානේ ඒ කතා 10 පිළිබඳව පින්නතුලට කියලා දෙලා තියෙනවා. මොනවද ඒ කතා 10? අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඔන්න කතා 10. දැන් බලන්න පින්නතුනි අල්පේච්ඡතාවයේ පිළිබඳව, සහැල්ලු පැවැත්ම පිළිබඳව
අපි නිතර කතා කරනවා කියලා කියන්නේ අපි මේ පැත්තට ඇදිලා යනවා. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපි රාග නිශ්චිත දෙයක් නිතරම කාත් එක්ක හරි කතා කරනවා නම් අපේ සිතෙහි නිතරම රාගය පවතින්නේ නැද්ද? ඒක පවතින්න හේතුවක් වෙනවා. නිතරම දේශයෙන් කාට හරි බැන ඉන්නවා නම් ඒක යාට ඇබ්බැහියක් වගේ වෙනවා. අන්න ඒ වගේ අපි අල්පේච්ඡතාවයේ පිළිබඳව නිතර කතා කරනකොට අපි මේ පැත්තට ඇදිලා යනවා. ඊළඟට සන්තුට්ටි කතා කියලා කියන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව කරන කතාව. සන්තුට්ටි කතා. අද පින්නතුනි බොහෝ දෙනෙකුට මේ සන්තුට්ටිය තියනවද? නැහැ. එහෙමනම් මේ සන්තුට්ටි කතාව අපි පුරුදු කරගන්න ඕන අපේ ජීවිතේට. කියන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව කරන කතාව. සන්තුට්ටි කතා. ඉතින් මේවා පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට විවේකයේ ගැන අපි කතා කරනවද? අපි විවේකයක් ගැන දන්නෙත් නැහැ. හැබැයි මේ ධර්ම ඉස්සරහට යන කෙනෙකුට විවේකයේ කියන එක අත්‍යවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ නිතරම වදාළ විවේකයේ හදාගන්න. එහෙනම් ඒවා පිළිබඳව අපි කතා කරන්න ඕන. ඊළඟට පින්නතුනේ මේ ඇලීම් වල තියෙන ආදීනව අසංසග්ග සංසර්ගයේ තියෙන භයානකකම මේවා පිළිබඳව අපි කතා කරන්න ඕන. ඊළඟට පින්නතුනේ වීරිය පිළිබඳව අපි කතා කරනවද? නැහැ. ඒවට අපිට හුරු නැහැ. ඊළඟට සීලය පිළිබඳව අපි හොඳට කතා කරන්න ඕන. සීලය පිළිබඳව විතරක් නෙවෙයි සමාධිය පිළිබඳව අපි කතා කරන්න ඕන. දැන් බලන්න පින්නතුනි අද බොහෝ දෙනෙකුට තියෙනවද මේ සන්තුට්ඨිය පිළිබඳව ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව? එහෙම තියෙනවද? එහෙම ස්වභාවයක් නෑ. කොච්චර ලැබුණත් සතුටක් නෑ. එහෙනම් අපි මේවා පිළිබඳව කතා කරන්න ඕන. ඊළඟට පින්නතුනි විවේකයේ පිළිබඳව අපි කතා කරන්නට ඕන. ඔන්න අපිට කතා කරන්න දේවල් තියෙනවා. අද බොහෝ දෙනා විවේකයේ පිළිබඳව දන්නෙත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ විවේකයේ පිළිබඳව නැත්නම් මේ විවේකය අනිවාර්යෙන් ඇති කර ගන්න ඕනේ මේ යථාර්ථය දකින්න. ඉතින් මේවා අපි කතා කරන්න ඕනේ. ඊළඟට මේ සංසර්ගයෙන් තොරව ඉඳීමේ තියෙන වටිනාකම පිළිබඳව අපි කතා කරන්න ඕන. අසංසග්ග කතා. ඊළඟට වීරිය පිළිබඳව කතා කරන්න ඕන. ඊළඟට සීලය පිළිබඳව කතා කරන්න ඕන. අපි සීලය පිළිබඳව කතා කරනවද? නෑනේ. සීලය පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. පින්නතුනි හොඳට සීලවන්ත වෙන්න නම් සීලය පිළිබඳව අපි දැනගන්න ඕන. ඔන්න කතා කරන්න දේවල් තියෙනවා. සමාධිය පිළිබඳව අපි කතා කරන්න ඕන. ප්‍රඥාව පිළිබඳව අපි කතා කරන්න ඕන. නිවන පිළිබඳව අපි කතා කරන්න ඕන. අන්න බලන්න අපිට කතා කරන්න කතා කොච්චර තියෙනවද? දස කතා. ඉතින් එහෙනම් මෙන්න මේ කතා හුරු කරගත්තා නම් ඔන්න සම්මා වාචාව සම්පූර්ණ වෙනවා. ඊළඟට සම්මා කම්මන්ත. මේකත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේ. මිත්‍යා කම්මන්ත, සම්මා කම්මන්ත. දැන් බලන්න අපි මේ යා යුතු මඟ 아무තු අපබ්‍රංශයක් නෙවෙයි. මේ නිවරදි ඊටාම යහපත් මාර්ගයක් මේ කියන්නේ. ඒකයි අර මම මුලින් කිව්වේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයකට මොනම කෙනෙකුටවත් චෝදනාවක් කරන්න බෑ. ඒ තරම් පිවිතුරු මාර්ගයක්. එතකොට දැන් මේක මිත්‍යා කම්මන්ත කියලා කියන්නේ මේ කර්මාන්ත ගැන කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. කයෙන් කරන වැරදි මිත්‍යා කම්මන්ත. ඒ කියන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර මෙන්න මිත්‍යා කම්මන්ත. සම්මා කම්මන්ත කියන්නේ ඒ කියන්නේ පැත්ත. ඒ වැරදි කරන්නේ නැහැ. කයින් කෙරෙන වැරදි වලින් වැළකීලා හොඳ සුචරිත ගුණ පුරනවා. ඒක ලෞකික වශයෙන්, ලෝකෝත්තර වශයෙන් වර්ගීකරණය වෙනවා, බෙදෙනවා. කියන්නේ හොඳට බොහොම සිහියෙන්
සමාධියක් වැඩෙන ආකාරයට ඒ වගේ වැළකීලා ඉන්නවා. අන්න ආර්ය ශ්‍රාංග මාර්ගයේ ගමන් කරන පිළිවෙල. ඊළඟට පින්නතුනේ සම්මා ආජීව. මේ සම්මා ආජීවයත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මිත්‍යා ආජීව, සම්මා ආජීව. දැන් මේක ගිහි පැවිදි දෙපක්ෂයටම සාධාරණයි. දැන් මේ අතෝ කොහොමද මිත්‍යා ආජීවයේ සිද්ධ වෙන්නේ? දැන් බලන්න පින්නතුනේ කොච්චර හොර වැඩ කරනවද? ව්‍යාපාරයක් කරනකොට පුළුවන් තරම් හොර වැඩ කරන අය ඉන්නවා. ජීවිකාව වරද්ද ගන්නවා. හැබැයි වයසට ගියාට පස්සේ රූප රාමු වගේ මේවා පේන්න ගන්නවා. අනේ මම මේ ධනෙ හම්බ කරේ මෙන්න මේ විදිහේ වැරදි විදිහට නේද? මත්පැන් විකුණලා, ආයුධ විකුණලා, මත්ද්‍රව්‍ය ගෙනල්ලා, තවත් ජාවාරම් කරලා සල්ලි හම්බ කරාට වැඩක් නැහැ. එහෙම කෙනාට කවදාවත් භාවනාවක් සාර්ථක කරගන්න බෑ. දැන් පැවිද්දෙක් වුණත් තමන්ගේ ජීවිකාව උදෙසා ඔය එක මිත්‍යා වැඩ කරමින් දායකයෝ පොළඹවා ගනිමින් බඩගෝත්‍රයේ වෙනුවෙන් ජීවත් වෙනවා නම් පින්නතුනි ඒක මිත්‍යා ආජීවයක්. එහෙමනම් සම්මා ආජීව කියලා කියන්නේ ඒකෙන් අයින් වෙලා බොහෝම යහපත් විදියට ජීවත් වෙන ක්‍රමවේදය. ඉතින් මම පුංචි කතාවක් පින්නතුලට කියන්නම්. මේ සම්මා ආජීවය පිළිබඳව සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පින්නතුලා මේක අහලා ඇති. නමුත් මම මෙතනට සම්පූර්ණ වෙන්න මේක කියන්නම්. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දිනක් අසනීප වෙනවා. උන්වහන්සේ දා ඉන්නේ ඈත වනයේක. මොගලන් ස්වාමීන් වහන්සේ එනවා සරියුත් ස්වාමීන් වහන්සේ බලන්න. එනකොට තේරෙනවා සරියුත් ස්වාමීන් වහන්සේ ටිකක් අපහසුතාවයෙන්. අහනවා ස්වාමීන් වහන්සේ අසනීපෙන්ද? ඔව් මට මේ පොඩි උදරාබාධයක් හැදිලා. මේක ගෙදර ඉන්න කාලෙත් තිබුණා. ඒ කාලේ අපේ අම්මා මෙන්න මේ බෙහෙත් දාලා කැඳක් හදලා දෙනවා. ඒක බීපු ගමන් මේක අඩු වෙනවා. මේ කතාව අහගෙන හිටියයි වනයේ හිටපු රුක්ෂ දේවතාවෙක්. මෙයා මොකද කළේ? ඒ ළඟ තිබිච්ච ගෙදරක පුංචි දරුවෙකු ඇඟට ආවේශ වුණා. ඇඟට රිංගුවා. දැන් දරුවා පෙල්ලෙනවා, කෑ ගහනවා, දඟලනවා. දැන් මේ දරුවම කියනවා දැන් අර ඇතුලේ ඉන්න ඒ අමනුෂ්‍යයා කියවනවා මේ දරුවා ලවාක් මොකද්ද කියවන්නේ? මෙන්න මේ බෙහෙත් දාලා හෙට කැඳක් හදන්න ඕන. හාමුදුරුවෝ නමක් පිණ්ඩපාතේ ඒ හාමුදුරුවන්ට මේක පිළිගන්නුවාට පස්සේ තමයි මේ ඇඟෙන් යන්නේ කියනවා. මේ දෙමව්පියොත් මුළු රෑ තිස්සේම නැගිටලා බෙහෙත් හොයාගෙන අර කැඳ හැදුවා. කැඳ හැදලා බලාගෙන ඉන්නකොට ඔන්න මොගලන් මහරහතන් වහන්සේ වැඩියා. කැඳ පාත්‍රයක් පිළිගන්නවා. මොගලන් මහරහතන් වහන්සේට තේරුණා මේ සරියුත් මහරහතන් වහන්සේට ගැළපෙන කැඳ. ඉක්මනට ගිහිල්ලා සාරිපුත්‍රයන් වහන්සේට පිළිගන්නවා. සරියුත් මහරහතන් වහන්සේ කල්පනා කළා මේ ඊයේ කතා කරපු කැඳ අද කොහොමද හම්බුනේ? උන්වහන්සේට තේරුණා මේ කැඳ ලැබිලා තියෙන විදිහ. උන්වහන්සේ මොගලන් මහරහතන් වහන්සේට කියන මොග්ගල්ලාණය ඔය කැඳ ටික ආන්නර ගහමුලට වක් කරන්න. මොගලන් මහරහතන් වහන්සේ ඇයි ඒ කියලා හිතුවේ නැහැ. උන්වහන්සේ කෙලින්ම වක් කරා. මොකද උන්වහන්සේ දන්නවා සරියුත් මහරහතන් වහන්සේ මේක නිකන් කියන්නේ. පින්නතුනි පැවිද්දන්ට කිහියන්ගෙන් දානි ඉල්ලලා වළඳන්න පුළුවන් කමක් නැහැ. හැබැයි යම් කිසි දායකයෙක් කිව්වොත් ස්වාමීන් වහන්සේ ඕන දෙයක් අපට කියන්න අපි සකස් කරලා දෙනවා අම්මා තාත්තා වගේ හිතන්න කියලා කිව්වොත් ඔන්න කියන්න පුළුවන්. ඉතින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේට මේ ප්‍රදේශය එහෙම කියපු කෙනෙකුත් නැහැ. එතකොට මේ කැඳ ලැබිච්ච විදිය ගැලපෙන්නේ නැහැ. ඒක ආජීවයට ගැලපෙන විදිහක් නෙවෙයි. බලන්න උන්වහන්සේක ප්‍රතික්ෂේප කරපු විදිය. ඉතින් මේ වගේ ආජීවයක් බලාපොරොත්තු වෙන්න වෙන්නේ රහතන් වහන්සේ නමක්ගෙන් විතරයි. නමුත් පින්නතුනි මෙන්න මේ විදිහට අපේ ජීවිකාව පිරිසිදු වෙන්නට ඕන. සම්මා වායාම, සම්මා ආජීව. ඊළඟට පින්නතුනි සම්මා වායාම සති ඒ පිළිබඳව අපි කතා කරා.
සම්මා වායාම කියලා කියන්නේ ඇත්තටම මේ වීරිය. ඒ වීරිය අත්‍යවශ්‍යයි මේ අංග සියල්ල සම්පූර්ණ කරගන්න. සම්මා සතිය තිබුණොත් තමයි ඒ තාම හොඳින් සාර්ථක කරගන්න පුළුවන්. ඒකයි අපි ওই භාවනා කරනවා කියලා සිහිය දියුණු කරන්නේ. සිහිය දියුණු කිරීම තුළින් තමයි අපිට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න නියම විදිහට මේ මාර්ගයේ සැකසෙන්නේ. ඒකනේ අපි නිතරම කියන්නේ සිහිය තියෙනවා නම් කුසල් මවන්න පුළුවන් කියලා. එතකොට බලන්න පින්නතුනේ මෙන්න මේ විදිහට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ අංග සම්පූර්ණ කරගෙන එනකොට සම්මා සමාධිය වැඩෙනවා. සම්මා සමාධිය තමයි අපි හොඳට දියුණු කරගන්නට ඕන. මොකද සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ යථාභූතං පස්සති. මහණෙනි සමාධිය දියුණු කරන්ඩ සමාධිය දියුණු කරපුවාම තමයි යථාර්ථය සමාහිත සිතට තමයි යථාර්ථය අවබෝධ වෙන්නේ. එහෙනම් ඔන්න සම්මා සමාධිය දියුණු වෙනවා. සම්මා සමාධියත් එක්ක සම්මා ඥාන සම්මා විමුක්ති කියන මේ අංගත් වැඩෙනවා. සම්මා ඥාන කියලා කියන්නේ මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය සත්‍යයක් කියලා ඇති වෙන අවබෝධය සම්මා ඥාන. සම්මා විමුක්තිය කියලා කියන්නේ ඒක වෙනස් වෙන විමුක්තියක් නෙවෙයි. දැන් අපිට මොනවා හරි උදරාබාධයක් නැත්නම් හිසේ අමාරුවක් හැදිලා අපි බොහොම පීඩාවටපත් වෙලා ඉන්නවා. ওই පැනඩෝල් දෙකක් වගේ බීලා අපි ඔන්න දැන් හිසේ අමාරුව අඩු කරගන්නවා. හිසේ අමාරුව හොඳ වුණාට පස්සේ අර වේදනාවෙන් ඉඳලා සමහරු කියන අම්මෝ ලොකු දෙයක් නිවන් දැක්කා වගේ කියනවා. එහෙම කියන්නේ නැද්ද කියනවා. හැබැයි පින්නතුනේ ආයෙ හිසේ කැක්කුම් හැදෙන්නේ නැද්ද? හැදෙනවා. නමුත් නිවන එහෙම එකක් නෙවෙයි. ඒකයි ඒකට අකුප්පා චේතෝ විමුක්තිය කියලා කියන්නේ. නිවන් දැක්කොත් දැක්ක තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් ඒක තමයි සම්මා විමුක්ති. එතකොට බලන්න මේ අංග 10න් සමන්නාගතයි රහතන් වහන්සේ. එතකොට මේ නොවර්ධින මාර්ගයේ ගමන් කරන අපට මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පිළිබඳව නැවත නැවත කරුණු දැන ගැනීම ඉතාම වැදගත්. ඉතින් කාල වේලාවේ පමණින් අපි මේ අංග 10 පිළිබඳව පින්තුල්ලාට කරුණු ටිකක් පැහැදිලි කළා. ඉතින් පින්වත් හැම දෙනාටම මේ නොවර්ධින මාර්ගයේ ගමන් කරන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන ගණේ මුල්ල උළුකඩේ හන්දිය අංක 158 නිවසේ පදිංචි වෛද්‍ය කල්යාණි රත්නායක මහත්මාව නිමල් රත්නායක මහත්මයා ඇතුළු පවුලේ පින්වත් හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව තුළින් ධර්ම දානමේ පින්කම තුළින් රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය පරලෝසෙපත්තු වී වසර 20ක් සපිරෙන දායකත්වයේ දරු අයගේ දයාබර මෑණියන් වන කඩවත ඉහළ බියන්විල පදිංචි වී සිට අභාවයටපත් පොඩි මණිකී රාජපක්ෂ මෑණියන්ට වසර 44ක් සපිරෙන සේපාල පෙරේරා දයාබර පියාණන්ට වසර 26ක් සපිරෙන රංජිත් පෙරේරා දයාබර සොහොයුරාට වසර 8ක් සපිරෙන ශාන්ති පෙරේරා දයාබර සොහොයුරියට පරලෝසෙපත් වී වසර 23ක් සපිරෙන ගණේ මුල්ල නැදුන පදිංචි වී සිට ඒ අභාවයටපත් පෙඩ්රික් රත්නායක දයාබර පියාණන්ට වසර 31ක් සපිරෙන ලීලාවතී රත්නායක දයාබර මෑණියන්ට වසර 2ක් සපිරෙන පියල් රත්නායක දයාබර සොහොයුරාට ඒ වගේම තවත් අභාවයටපත් සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් පෙනේවා සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සැමට පින් දෙමු. කොරෝනා රෝගයෙන් ප්‍රතිකාර ලබන ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා කායික මානසික සුවය වැඩේවා කියලා ප්‍රාර්ථනා කරමු.
ඒ වගේම ඒ වෙනුවෙන් කැප වෙන සුව විරුවන්ට රණ විරුවන්ට සියලු සැනසෙල්ල වේවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට මේ කුසල් නිවන් පිණිස වේවා. ඒ වගේම පින්නතුනි ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමීන් වහන්සේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම සියලු සැනසෙල්ල වේවා. අවීචයේ පටන් බවාග්‍රයම දක්වා විසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් සැනසෙල්ල පිණිස වේවා. අවසාන වශයෙන් පින්වත් වෛද්‍ය කල්යාණී රත්නායක මහත්මාව ප්‍රධාන අපි හැම දෙනාටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් පිණිසම මේ උදාර කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං